භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. හැම දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද ඔබ හැම දෙනෙක්ම කළඹ ටෙලිවිෂන් මෙත් සදහම් විකාශය ඔස්සේ ඔබේ ජීවිතයට වැදගත් ධර්ම කරුණු රැසක් ශ්‍රවණය කරන්නයි මේ ධර්මශ්‍රවණයත් එක් එකතුවෙන්. තිං අද මේ උතුම් ධර්ම දේශනාවේ පින්බර දායකත්වය ධර්මයෙන් කටයුතු කරන්නට දෙන්නේ ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරේ වාසය කරන තිලින වීරවර්ධන එවගේම නිශා නිලාශි දළුගම නිලංක වීරවර්ධන මදුකා මුණවීර කියන පින්වතුන් ඒ වගේම චමලි වීරවර්ධන මාලිංග කළුබෝවිල උමේදහා වීරවර්ධන මදුරංග සිල්වා කියන මේ පින්වත් හැම දෙනාම එකතු වෙලා තමයි අද මේ ධර්මදානමේ මහා පින්කම සිදු කරන්න. තිය අයගේ මූලික අරමුණ තමයි ඒ සියලු දෙනාටමත් පවුල සුජීවත්ව ඉන්න සියලු ඥාති හිතමිත්‍රාදී හැම දෙනාටමත් නිදුක් නීරෝගී සම්පත්තිය තුරුරුවන්ගේ ආශීර්වාදය දීර්ඝායු සම්පත්තිය ලැබේවා කියන උතුම් ආශීර්වාද ප්‍රාර්ථනාව. ඒ වගේ පරම්පරාගත සංසාරගත මිය පරලෝගිය සියලූම ඥාතීන් සහිපත් කරලා පින් අනුමෝදන් කිරීම. ඒවගේම දේශකයණන් වහන්සේට ආශිර්වාද කිරීමත් හැම දෙනාට මුතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. මේ පවතින වසංගත තත්ත්වය ඉක්මනින්ම දුරු වෙලා හැම දෙනාටම නිදුක් නීරෝගී සම්පත්තිය ලැබේවා කෙන උතුම් ආශිර්වාද ප්‍රාර්ථනා. තිගේ ප්‍රාර්ථනාවෙන් ඔබ හැම දෙනාටමත් දායකත්ති දරුවේ පින්වත් සියලු දෙනාටමත් මේ උතුම් ධර්මශ්‍රවනය නිවන්දොරටුවක් බවට පත්වේවා කියලා අපි මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරන. පිංහතුනේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය සිල්වතුන්ගේ ශාසනය. මේ බුද්ධ ශාසනයට කෙනෙක් පහදින්නේ ඇයි. තැන් ඔබෙන් ඇහුවොත් ඔබ ඇයි මේ බුද්ධ ශාසනයට පැහැදුණි. ඔබ ඇයි මේ බුද්ධ ශාසනයට මේ තරං ඇලුම් කරන්නේ ආස කරන්න. සමහර දෙනෙක්න දන්නේ නෑ. සමහරු ඉතන් ඉන්නේ අපි උපතින් බෞද්ධ අපේ දෙමවපිය බෞද්ධ ඉතින් ඒ නිසා උපදිනකොටම උපැන්න සාතිකී දරුවගේ ආගම හැටියට බෞද්ධ කියලා තියෙන. තින් පුංචි කාලිදං අම්ම තාත්ත බුදුන් අදිනවා නමෝ බුද්ධාය කියල ඉස්සල්ලා මකුරු ලියනකොට සමහරලාවට ලියවන්නෙත් එහෙම බුදු සාධ පුතේ කියලා පුංචි කාලෙඉදං කියවනවා අත් දෙක එකතු කළ වන්ද වනවා. එතකොට මේ වගේ තමන් ජීවත්වෙච්ච පරිසරයත් එක්ක සමහර බොහෝ පිරිසක් ගත්තොත් අද බෞද්ධ නාමින් ජීවත්වෙන බොහෝ පිරිසක් බෞද්ධ වෙලාතින ඔය විදිහට. බනාහල ධර්මය අහල පිම්පව් කුසල් ලකුසල් හොඳ නරක තේරුම් අරගෙන බෞද්ධ වෙච්ච පිරිසක් ඉන්න ඉතාම ස්වල්පයයි. පිංහතුනී සැබෑ ලෙසම තිරුවන් සරණ යන්න නම් ලෞකික සම්මාධිට්ටිය තියෙන කෙනෙක් වෙන්නට ඕන. තැ ඔබට මේ දේශනාව තුළ තේරෙයි අපි නිකන් නමට බෞද්ධ වනාට ඇත්තටම අපි තෙරුවන් සරණ ගියාද. අපි ඇත්තටම බෞද්ධයෝද නිකම් බෞද්ධ නම විතරද අපිට තියෙන. කොහොමද සැබෑ බෞද්ධයෙක් වෙන්නේ. හරියට බුදුන් සරණ ගියානං එයා ඒ කාන්තේ සුගති යන මාර්ගයක ඉන්න කෙනෙක් අපායි මිදිච්ච කෙනෙක් කියනවා. එතකොට අපිට පේනවා එහෙමනම් සුගතිය යන විදිහට තෙරුවන් සරණ පිහිටන්නේ කොහොමද. දැන් ඔබ හොඳට හොයලා බලන්න ඔබේ ඥාතීන් අතර යාලුව අතර ඔබ දන්න අය අතර බෞද්ධ නම තිබුණත් බොහෝ දෙනෙක්ේ අපි බෞද්ධ අපි ඉතින් බොහෝම පෞද්ධ අපි ගොඩක් පින්කං කරන හැබැයි බොහෝ දෙනෙකුට සුගතිය ගැන විශ්වාසයක් නෑ. මැරිල කොහේ අයිද අනේ යන දිහාක යන්නත එහෙම කියන අයි කොච්චරයි නොද බලන්න. ඔය මොකෙක් වුණහම් මොකද මැරුණට පස්සෙව්වා අපි දන්නව අන්න එහෙම කියන සව කොටසා. ඉන්නකං කාලබීලා ඉන්නවා අපි බුදුන් අදිනකොට බුදුන් අදිනවා කාලබීලා ඉන්නකට කාලබීලා ඉන්නවා විනෝද වෙනකොට විනෝද වෙනවා ඔය කියන විදිහට ඉන්න පුළුවන්ද. ඔන්න ඔය වගේ නොයේ කතාව බෝන තරන් අහල ඇති හැබැයි බෞද්ධ. නමුත් පිංහතුනි සැබැහැ බෞද්ධයෙක් වෙන්නේ තිසරණයේ අවබෝධයෙන් පිහිටීම තුළ ලෞකික සම්මාධිට්්‍යය තුළ ඔන්න ඔබ තේරුම් ගන්න හරියටම තිසරණය පිහිට ගන්න කොහොමද කියලා.
ලෞකික සම්මාදිට්ඨිය සාමාන්‍ය මේ ලෝකයේ පින් පව් කරමඵල විශ්වාස නොකරන නියත මිත්‍යා දෘෂ්ටිය පිරිච්ච ලෝකයක් මේක. එතකොට බුදුහාන්දුරුව පෙන්නනවා බොහෝ පිරිසක් ඉන්නවා දන් දීලා වැඩක් නෑ. ඔය දානයේ විපාක නෑ කියන දෘෂ්ටියේ ඉන්න ලොකු පිරිසක් ඉන්නවා. කාටවත් දන් දෙන්නේ අනුකම්පාවක් නෑ. ඔය දීලා වැඩක් නෑ. බුදුහාන්දුරයි කාලයෝ බහල ඇතිවේ ශාස්තෘවරු ගැන. ඒ අය අතර සමහරය හිටියා ඔවුන් කියා හිටියා ගංගානං ගගේ එහා කෙලවරේ නම් මෙහා කෙලවරට මිනී මරලා ගොඩ ගැහුවත් ඕකෙන් රැස්වෙන අකුසලයක් නෑ. ගගේ එහා කෙලවරේ නම් මෙහා කෙලවරට දානි බෙද ගොඩ ගහලා දන් දුන්නත් රැස්වෙන පිනකුත් නෑ. මේ ඉන්නකං කාලපීලා හිටිය මැරුණට පස්සේ ඔක්කොම ඉවරයි. ඒකට කියෙන උච්චේද දෘෂ්ටිය. එතකොට ඔය දෘෂ්ටිය තියෙන කොච්චර වර්තමාන ඉන්නවද කියල ඔබ හිතල බලන් මැරුණහම ඔක්කොම ඉවරයි කියල හිතනයි. පිංහතුනේ හරියට බෞද්ධයෙක් වෙන්න නම් තිසරණය පිහිටන්න නම් පලවෙනිම එක තමයි කරමඵල විශ්වාසය. ඒ සම්මාධිට්්‍යය ධර්මය හඳුන්න්නේ කම්මස්ස කතා සම්මාධිට්්‍යය කියලා කරමඵල විශ්වාස කරන සම්මාධිට්්‍යය කම්මස්ස කතා සම්මාධිට්්‍යය අත්ති දින්නම් දානී විපාක ඇත තමන් කරන පින්කංවල විපාක ඇත අපි කරන හොඳ නරක කර්මයන්ගේ විපාක ඇත මෙලවක් ඇත ඒකැන අපි පෙරජීවිතය පරලව කරපු කර්මයන්ගේ විපාකවලට අනුව මේ ජීවිතය උපදිනවා මෙලවක් කියල දෙයක් තියෙනවා මේ ජීවිතේ රැස් කරගන්න කර්මයන්ට අනුව පරලව උපදිනවා. එකන අපි රැස් කරගත්ත හොඳ නරක කර්මයන්ට අනුව අපි ඊළඟ ජීවිතය කොහයාරි කර්මාන්රූපය උපදින. එතකොට මෙලව මේ අපි විදවන්නේ අපි විඳින්නේ සැපවේවා දුක්කේවා අපිම වපුරපු දේවල්ල ලස්වන්න. කවුරුත් කරපු කර්ම කවුරුත් ගෙනියනව නෙමේ. යාදිසං වපතේ බීජන් තාදිසං හරතය පලං. යමක් අපි වැපිරුවද ඒ වපුරපු දේ අපිම සංසාර නිලාගන්න. ඊළඟට මවුට සැලකීමේ විපාකයක් ඇත. පියාට සැලකීමේ විපාකයක් ඇත. අම්මට සලකන එකේ විපාකයක් තියෙනවා පියාට සලකන එකේ විපාකයක් තියෙනවා. එතකොට මෙන්න මේ විදිහට ඊළඟට ඕපපාතික සත්‍යයන් ලෝක ඉන්නවා. ඕපපාතික කියද දිවිය ලෝක දැම් බලන් බොහෝ බෞද්ධයෝ බෞද්ධ නම තිබුණට අපාය පිළිගන්නෙත් නෑ සමහර. දිවිය ලෝක පිළිගන්නෙත් නෑ. හැබැයි බෞද්ධ මතකතියාගන්න ඒ නියත මිත්‍යාදෘෂ්ටිය ලක්ෂණය. කෙනෙක් ඕපපාතික උපත පිළිගන්නේ නෑ කියන්නේ යා නියත මිත්‍යාදෘෂ්ටිකෙක්. ඕපපාතිකව තමයි දෙවියන් දෙව්ලෝ පහළවෙන්න ඕපපාතිකව. බ්‍රහ්මයම් බ්‍රහ්මලෝකවල පහළවෙන්න ඕපපාතිකව. නිරේ නිරි සතුම් පහළවෙන්න ඕපපාතිකව. ප්‍රේත ලෝක ප්‍රේතයම් පහළ වෙන්න ඕපපාතික මේ ඔක්කොම ඔපපාතිකව පහළ වෙනයි. එතකොට කෙනෙක් දිවියලෝ කපාය පිළිගන්න නැත්නම් ඔබහල ඇති සමහරු කියනවා ඔයි දිවියලෝක කියලා දෙයක් නෑ බලාපල්ල මේ මනුස්ස ලෝකයෝ හොඳට කාලා ඇඳලා සැපසේ වැජබිලා ඉන්න මිනිස්සු දිහා ඕන් දිවිය ලෝක කියන ඔබහල ඇති ඔය වගේ කතා ඕන තර. සමහල්ලාවට අන්ත දුක්විදින පාරි හිඟමනයන එදාවේල හොයාගන්න විදිහක් නැතුව අන්ත දුක්විදින මනුස්සේ දුක්විදිනවා දැකලා ආයිතින් අමුතු අපායක් නෑ ඕක තමයි අපාය කියන. එතකොට ඒ මනුස්ස ලෝක අකුසල විපාකයක් මේ මනුස්ස ලෝක පින් පව් දෙකම ගෙවන පිනේ විපාක බුක්ති විදිනවා සමහරු අකුසල විපාක බලවත්ව බුක්ති විදි. එතකොට මේ තුළ කෙනෙක් ඇහැට පේන දේදිහා බලලා ඕපපාතික උපත පිළිගන්නේ නැත්නම් මොකද තමන්ට අපිට ඇස් දෙකෙන් පේන එකක් නෙමේ. දුරේක්ෂකින් බලලා විද්‍යාත්මක උපකරණයකින් බලලා ඕපපාතික උපත හොයන්නත් බෑ. ඒකට බුදු හාමුදුරුව ක්‍රමේ අපිට පෙන්නවා. ඔබට ඕපපාතික උපත දැකගන්න අවශ්‍යනම් ඇත්තටම දිවිය ලෝකෙ කොහොමද උපදින්නේ. ඇත්තට බ්‍රහ්ම ලෝක කෙනෙක් උපත කරායන්නේ කොහොමද. කොහොමද කෙනෙක් නිරේ උපත කරායන්නේ කොහොමද කෙනෙක් ප්‍රේත ලෝක උපත කරායන්නේ. ඇත්තටම ඔබට ඒක දැකගන්න අවශ්‍යනම් ඔබ භාවනා කරන්න. දිවස් නෝනක් උපදවාගන්න දක්ෂවෙන්. ඒකට කෙනවා දිබ්බ චක්කෝ දිබ්බ සෝත. ඉළඟට චුතූප පාතඥානි කෙනෙක් චුත වෙනකොට කර්මාන්රූපිය උපත කරායන ආකාරය දකින නුවන. එක වෛද්‍යවරයකුට පේන වෛද්‍යවරයට පේනයා මැරුණ කියලා.
යාගේ හුස්ම නතර වෙලා යාගේ නාඩි වැටෙන්නේ යාගේ ශරීරයේ උණුසුම බැහැර වෙලා යා මැරිලා කියලා වෛද්‍යවරයා ඒ ඔස්සේ නිගමනය එක නමයා මැරුණ මෙයාගේ පණගිහිල්ලා. හැබැයි යාගේ විඤ්ඥානය කර්මාන රූපියෝ මේ කය අතහැරලා උපත කරා යන ආකාරය දකින්න බෑ. ඒක පේන්නේ භාවනා කරලා දිවස් නුවනක් උපදවාගත්ත චුතූප පහත ඥානයක් ඇති කෙනෙකුට විතරයි. එනිසා පිංහතුනී ඔබ යම් කිසි කෙනෙක් ඕපපාතික උපත පිළිගන්න නැත්නම් මතකතියාගන්න ඔබ තාම ඉන්නේ නියත මිත්‍යා දෘෂ්ටිය තුළයි. ඊළඟට සම්මාධිට අඩුගාන තෙරුවන් සරණ යන්නන දැම් මේ ගැන ලෝකෝත්තර සම්මාධිට්ටියෙන් නෙමේ. ලෞකික සම්මාධිට්ටිය අඩුම ගානෙ තිසරණය පිහිටගන්න අවශ්‍ය වෙන සම්මාධිට්ටිය. තමන්ගේ නුවනින් ජීවිතය අවබෝධ කළ ප්‍රකාශ කරන ශ්‍රමණක් බ්‍රාහ්මණයන් ලෝක ඉන්නවා කියලා පිළිගන්න. එක ලෞකික සම්මාධිට්ටිය එක. අවසානයට අපි එකට කියෙන දසවස්තුක සම්මාධිට්ටිය. දහවෙනියට තියෙනවා තමන්ගේ නුවනින් ජීවිතය අවබෝධ කරල ප්‍රකාශ කරන ශ්‍රමණක් බ්‍රාහ්මණවරු. මේ ලෝකෙ වැඩ සිටිය වැඩඉන්නවා පහළ වෙනවා. එහෙම ලෝකෙ භාවනා කරලා තමන්ගේ නුවනින් ජීවිතය ලෝකෙ අවබෝධ කරගන්න පුළුවන් කියලා විශ්වාස කරන. පිළිගන්න. එතකොට අන්නේ පිළිගැනීම ඔය කියන කර්ම කරම්ඵල විශ්වාසය පින් පව් විශ්වාසය හොඳ නරක පිළිගැනීම මෙලෝ පරලෝ පිළිගැනීම ඔන්න ඔය පිළිගැනීම් ටිකට කියනවා ලෞකික සම්මාධිට්ටිය. අන්නේ ලෞකික සම්මාධිට්ටියට පැමිණිච්ච කෙනා පින් පව් කර්ම කරම්ඵල මෙලෝ පරලෝ පිළිගන්න කෙනාට සංසාර ගමන ගැන විශාල බයක් ඇති වෙනවා. ඇයි පිංහතුනී බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නවා මනුස්ස ජීවිතයක් ලබනවා කියලා කියන්නේ කන කැස් බෑවා විය සිදුරෙන් අහස දකිනා වගේ. බුදුරජාණන් වහන්සේ මේ නියසිලට පස්්ටිකක් අරගෙන පෙන්නවා. මහනෙනී මැරෙන අයගෙන් සතරාපායි වැටෙන ප්‍රමාණය මේ මහපොළොවෙ තියෙන පස් වගේන. මනුස්ස ජීවිතයකට එන්න මෙන්න මෙච්චරයිකව සුගතියකට එන්න මෙච්චරයි. ඒමනම් අපිට පේනවා මනුස්ස ජීවිතයක් ලබනවා කියන එක ලේසි දෙයක් නෙමේ. මනුස්ස ලෝක උපදිනවා කියන එක ඉතාම අමාරු දෙයක්. අන්නේ අමාරු මනුස්ස ජීවිතයට එන්න ලැබෙන්න ඉතාම කලාතුරකි. එතකොට පින් පව් පිළිගන්න කර්ම කරම්ඵල පිළිගන්න කෙනා මේ බුද්ධ දේශනා පිළිගන්නවා. සතරාපාය පිළිගන්න යාට සංසාර බයක් උපදිනවා. එයා මේ භයානක සංසාර දුකින් නිදහස්වීම පිණිස ගුරෝපදේශ රහිතව මේ ධර්මය අවබෝධ කරගත්ත බුදුරජාණන් වහන්සේව සරණයනවා. ඒ සරණයන්නේ මාගේ ශාස්තෘන් වහන්සේ හැටියට මේ භයානක සංසාර ගමනින් මාව නිදහස් කරවන මට මඟ පෙන්නන එකම ශාස්තෘන් වහන්සේ හැටියට මං බුදුරජාණන් වහන්සේම පිළිගන්නවා කියන තැනට ඇවිල්ල තමයි බුද්ධන් සරණං ගච්ඡාමි කියලා බුදුරජාණන් වහන්සේ සරණයන්. පිංහතුනේ බුදුහාමුදුරු දේශනා කරනවා මහනෙනි පුද්ගලයෙක් සරණ යනවනම් දැන් බොහෝ අය එකක පුද්ගල සරණ යනවනි. බුදුරජාණන් වහන්සේ පෙන්න්නනවා පුද්ගලයෙක්ව සරණ යනවා නම් මේ ලෝකෙ සරණයා යුත්තේ අරහං සම්මා සම්බුද්ධ විච්චාචන්න සම්පන්න සුගත ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවා කියන මේ ගුණයන්ගේ යුක්ත ලෝතුරා බුදුරජාණන් වහන්සේ පමණ පුද්ගලයෙක් හැටියට සරණයන්න කිය. ඔන්න ඔබට පුද්ගලයෙක් සරණයාගන්න අවශ්‍ය නම් ඔබ සරණයායුත්තේ බුදුරජාණන් වහන්සේ පමණයි. නිකෙලෙස් ගුරූපදේශ රහිතව ධර්මය අවබෝධ කරගත්ත මේ තුන් ලෝකේම පහළවෙච්ච ශාස්තෘන් වහන්සේ අන්න ඔබ පුද්ගලයෙක් හැටියට සරණයන. ඊට පස්සේ ඔබ යම් වැඩ පිළිවෙලක් යම් දෙයක් අනුගමනය කළ යුතු මාර්ගයක් සරණ යනවා නම් ඒ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය සරණයන්න කිය. ඒ මාර්ගයේ සරණයන් උන්වහන්සේගේ නිවන් මඟ සරණයන සරණයනෝකැන් මම ඒක දිවිහිමියෙන් අනුගමනය කරලා ඒ මාර්ගයේ ගමන් කරනවා කියල දැඩි අධිෂ්ඨානයට ඇවිල්ල ඒ මාර්ගය ගමන් කරනවා. එක පිහිට කරගන්නවා සරණ කරගන්න. ඊළඟට පිරිසක් හැටියට කණ්ඩායමක් හැටියට ඔබ යම් පිරිසක් සරණ යනවා නම් ඔබ සරණයා යුත්තේ සුපටිපන්න උජුපටිපන්න ඥාය පටිපන්න සාමිචි පටිපන්න මෙන්න මේ ගුණයන්ගේ යුක්ත
ඔන්න සරණ යන්න ඕන පිරිස යදිදන් චත්තාරි පුරිස යුගානි යුගල 4යි. අට්ට පුරිස පුද්ගලා පුද්ගලය වසයෙන් ගත්තොත් 8 දිනයි. ඔන්න සරණ යනවන. යුගල 4යි. පුද්ගලය 8 දින. ගැන සෝවාන් මාර්ගය ගමන් කරන කෙනා. සෝවාන් ඵලයට පත්වෙච්ච කෙනා. සකදාගාමී මාර්ගය ගමන් කරන කෙනා. සකදාගාමී ඵලයට පත්වෙච්ච කෙනා. අනාගාමී මාර්ගය ගමන් කරන කෙනා. අනාගාමී ඵලයට පත්වෙච්ච කෙනා. අරහත්තේ පිණිස මාර්ගය ගමන් කරන කෙනා රහතන් වහන්සේලා. ඔන්න ඔය කියන පුද්ගලෙ වට දෙනා සරණ යන්න කියන. ඒ සරණ යනවා කියන්නේ ඒ ශ්‍රාවකයෝ තමයි අපි මේ ධර්ම මාර්ගය ගමන් කරද්දී ඒ මාර්ගයේ ගමන් කරලා ප්‍රතිඵල ලබපු පෙර ගමන්කරු. අපි ඒ අය අනුගමනය කරපු මාර්ගයේ මමත් උන්වහන්සේලා අනුව යනවා. මමත් උන්වහන්සේලා ගමන් කරපු මාර්ගයේ ගමන් කරනවා. මමත් කොහොමහරි මේ මාර්ගයේ ගමන් කළ ප්‍රතිඵල ලබනවා කියෙන අධිෂ්ඨානයට ඇවිල්ල සංගන් සරණං ගච්ඡාමි කියල උන්වහන්සේලා සරණ යනවා. ඔන්න ඔය විදිහට තමයි බුද්ධ ධම්ම සංඝ කියන තුනුරුවන් සරණයන්. එහෙම සරණ ගිය කෙනා තමයි අවබෝධයෙන් ලෞකික සම්මාධිට්්‍යිය තුළ තිසරණයට ආපු බුදුරජාණන් වහන්සේගේ ඒ කෙනාට කියන්නේ ආර්ය ශ්‍රාවක. ආර්ය කියන්නේ බුදු හාමුදුරුවන්ට. ශ්‍රාවක කියන්න උන්වහන්සේව සරණ යන කෙනා. දැන් බලන්න බුදුන් සරණ ලේසිද කියලා. අපි සාමාන්‍ය හිතාගෙනන්න බුද්ධන් සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියූ පමණි අපි බුදුන් සරණ ගිය ශ්‍රාවකයෝ කියලා. ඒ නිසා ලෞකික සම්මාධිට්්‍යිය තුළ කර්ම කරම්ඵල විශ්වාසයෙන් මෙලොව පරලොව පිළිගැනීමෙන් ඒ බුද්ධ දේශනා ගැන දැනුමක් වැටහීමක් ඇතුවයි භයානක සංසාර ගමනින් නිදහස් වෙන මගේ ගුරුවරයා මගේ ශාස්තෘවරය හැටියට මං බුදුරජාණන් වහන්සේ පිළිගන්නවා කියෙන තැනට ඇවිල්ල බුද්ධන් සරණං ගච්ඡාමි කිය. ඒ ධර්මය මං අනුගමනය කරනවා ඒ ධර්ම මාර්ගය මං වඩනවා ඒ මාර්ගය මං පිළිගන්නවා කියන තැනට ඇවිල්ල ධම්මන් සරණං ගච්ඡාමි කියනවා. ඒ මාර්ගයේ ගමන් කරපු ශ්‍රාවකයන් අනුව මං යනවා. ඒ මග බං ගමන් කරනවා කියන තැනට ඇවිල්ල සංගන් සරණං ගච්ඡා. ඔන්න ඔය විදිහට තමයි අවබෝධයෙන් තිසරණයටෙන්. එහෙම පිංහතුනි අවබෝධයෙන් තිසරණය පිහිටපු කෙනාගේ ඊළඟ ඉලක්කෙ තමයි ලෝකෝත්තර සම්මාධිට්්‍යිය. ලෞකික සම්මාධිට්්‍යියට ආපු ලෞකික සම්මාධිට්්‍යිය තුළ පිහිටපු කෙනාගේ ඊළඟ ඉලක්කෙ තමයි ලෝකෝත්තර සම්මාධිට්්‍යිය ඇති කර ගැනීම. ලෝකෝත්තර සම්මාධිට්්‍යිය ගැන චතුරාර්ය සත්‍ය අවබෝධය. අන්න මතක තියාගන්න හරියට තිසරණයේ පිහිටියනන් එයාට එකම ඉලක්කයක් තියෙනවා. ඒ තමයි චතුරාරි සත්‍ය අවබෝධ කර ගැනීම. ලෞකික සම්මාධිට්්‍යියේ පිහිටල තිසරණයේ සරණ යන කෙනාගේ ඊළඟ අරමුණ තමයි ලෝකෝත්තර සම්මාධිට්්‍යිය නම් වූ චතුරාරි සත්‍ය අවබෝධ කර ගැනීම. ඒ පිණිසයා අප්‍රමාදියෝ මහන්සි ගන්න. අන්නේ ගමන් කරනකොට ඒ මාර්ග වඩාගෙන යනකොට තමයි යා සද්ධහනුසාරී වෙනවා ධම්මානුසාරී වෙනවා ඊට පස්සේ තමයි යා සූවාන් වෙන. අන්න එතනින් තමයි චතුරාරි සත්‍යයේ සත්‍යඥානය ඇති කරගෙන ආර්යෂ්ඨායික මාර්ගයට පැමිණුනා වෙන්නේ බැසගත්ත වෙන්නේ මාර්ගයට පැමිණිච්ච පලවෙනිම කෙනාවෙන් එතන ඉදං එයාට මාර්ග වැඩීගෙන වැඩීගෙන යන. අන්නේ නිසා පිංහතුනේ මේ මාර්ගය තේරුම් ගන්න මේක පැහැදිලිය වටහා ගන්න. දැන් අපි ගත්තොත් සාමාන්‍යයෙන් මල් පූජා කරන එක පිනම් දන් දෙන එක පිනම් බුදුන් අදින එක පිනම්. අපිට මේ මාර්ගය වඩනකොට මේ මාර්ගය පෙන්නලදීපු බුදුරජාණන් වහන්සේ ගැන අපිට සද්ධාවක් තියෙන්න්න ඕන. හැබැයි අපි එතනින් නතර වෙනවනම් දැන් බුදුරජාණන් වහන්සේ පාරක් අපිට පෙන්නලා තියෙන. දැන් අපි ගමු මාර්ගයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මෙන්න මේ මාර්ගය යන්න. මේ මාර්ගයේ ගියොත් නුඹලාට මේ භයානක ගමනින් ගැලවෙන්න පුළුවන්. එතකොට ඒ මාර්ගය තනියෙන් ගමන් කරලා ඒ මාර්ගයේ කෙලවරටම ගිහිල්ල පරිපූර්ණව අවබෝධ කරගත්ත ගුරූපදේශ රහිතව මාර්ගය හොයාගත්ත කෙනා තමයි අපිට ඒ මාර්ග පෙන්නල දෙන්න. එතකොට අපිට තියෙන්නේ ඒ දේශනා කරන කෙනා ගැන සද්ධාව තියෙනවා ගෞරවය තියෙනවා එනිසාතම අපි බුදුන් අදේ. හැබැයි අපි ඒ මාර්ගයන්න නැතුව ඒ පාරට වැඳ වැඳයි නොයන්නේ.
ඒ පාරදිහා බලාගෙන ප්‍රාර්ථනා කරනවා එතනින් එහාට යන්න නැතුව එතන්ට මල් පූජ කරනවා ඒ වටේ පෙරහැරක් යනවා මල්ලිහිනවා එතනින් එහාට යන්න. ඒ නිසාපින් මේක යාගත යුතු දෙයක් තියෙන. බලන්න බුදුරජාණන් වහන්සේ කොච්චර අපිට ලස්සන උපමා පෙන්නල දෙනවාද කියලා. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා බුද්ධ ශාසනය මේක තියෙන මහා සාරෝපම සූත්‍රයේ. බුද්ධ ශාසනය කියන්න විශාල අරටුවක් තියෙන ගහක් වගේ. මහා සාරෝපම විශාල අරටුවක් තියෙන ගහක් තියෙන. මේ ගහේ අරටුව විතරක් නෙමේන තියෙන්නේ. ගහේ වටිනාමදේ තමයි ගහේ තියෙන අර විශාල අරටුව ඒක තමයි ගහේ තියෙන වටිනාමදේ. හැබැයි ගහේ පොත්තක් තියෙනවා. සිවියක් තියෙනවා. එලයක් තියෙනවා. ගහේ අතු තියෙනවා. කොල තියෙනවා. ගහේ මල් තියෙනවා. තමට ගෙඩි තියෙන්න්නත් පුළ එතකොට මේ වගේ පුංචි ගෙඩි තියෙනවා කොල තියෙනවා මල් තියෙනවා පොතු තියෙනවා ඔය ගහේ ගොඩාක් දේවල් තියෙනවා. හැබැයි බුද්ධ ශාසනය කියලා තියෙන මේ විශාල ගහන මේක බුදුහාන්දුරන්ගේම උපමාව මහා සාරෝපම සූට්‍ර මධ්‍යම නිකාය සඳහන්වෙන්. මහනෙනි කොටසක් ඇවිල්ලා. අපි බුද්ධ ශාසනයෙන් වැඩේ කරගත් අපිත් හොඳ බෞද්ධයෝ තමයි කියලා කොල ටිකක් ඇහිඳගෙන කොල ටික කරේතියාගෙන යනවා කියන. එයත් බුද්ධ ශාසනීම දෙයක් තමයි ඒකතු කරගෙන යන්නේ. හැබැයි එයා වටිනාමදේ නෙමේ අල්ලලතියෙන්. තව කොටසක් ඇවිල්ල අතු ටිකක් කපාගන්නවා. අතු ටිකක් කපාගෙන කියනවා ඔන්න අපි නං හොඳ බෞද්ධය අපි නං හරියටම ශාසනින් දෙයක් කරගත්ත කියලා අතු ටිකාරගෙනයන. හැබැයි අතු කියන්නේ අර ගහේම කොටසක් තමයි. හැබැයි ගහේ වටිනාම දේතාම ඔහුට අහු වෙලානේ. තව කොටසක් ඇවිල්ල ගහේ මල් ටික එක්ක පොත්ත රැහැගෙන යනවා තව ටික දෙන. ගහේ පොත්ත රැහැගෙන යන. තව කොටසක් ගහේ එලේ රැහැගෙන යනවා. බුදුරජාණන් වහන්සේ වදාළ මේ සියල්ලම හරියට අඳුන ගත්ත කෙනා. මේ බුද්ධ ශාසනයේ අර කොළවලට රැවට එන්නෙත් නැතුව මේකයි වටිනාමදය කියලා කොළවලට රැවටෙන්නේ. යා ඒකෙනුත් ගන්න ඕන ප්‍රයෝජනය ගන්න මේකයි වටිනාමදය කියලා අත්තට රැවටෙන්නෙත් නෑ ඒකෙනුත් ගන්න පුළුවන් ප්‍රයෝජන ඒකෙනුත් ගන්න. එතකොට ඔක්කොම බේරගෙන හරියටම අරටුව තෝරගන්න. අරටුව තෝරගෙනේ ගහේ අරටුවෙන් ප්‍රයෝජනය ගන්න. ගහේ වටිනාම දේවහු ලබාගන්න. අන්නේ වගේ තමයි මේ බුද්ධ ශාසනය තුළ වටිනාම දේ තමයි ධර්මාවබෝධය. භයානක සංසාර ගමනින් මිදීම අඩුම ගානේ සෝවාන් වෙන ඉලක්කෙ තියාගන්න. කෙනෙකුට හිතෙන මේ කාලෙ නිවන් දකින්න අමාරුයි තමයි කොයි කාලෙත් අමාරුයි. කවුරුත් ගෙනල්ල බන්දේශයක තිය ආවයා නිවන් දකින්න නේද හිටිය අමෙන් ඔයාට කියල එහෙම දෙන්න. මේක උත්සාහයෙන් වීරියෙන් යායුතු දෙයක්. ආතාපි සම්පජානෝ සතිමා කෙලෙස් තවන වීරයක් තියෙන්න්න ඕනේ. සම්පජානෝ හොඳ නුවනක් තියෙන්න්න ඕනේ. සතිමා හොඳ සිහියක් පවත්වන්නට ඕන. වීරිය සිහිය නුවන අවශ්‍යම වෙනවා මේ ගමනට. විශාල වීරයක් තියෙන්න්න ඕන. හැබැයි සමහරයි ඔබ දැකළ ඇති මේ බුද්ධ ශාසනය උග්ගටි තඥ අය ඉන්නවා. විපටි තඥූ අය ඉන්නවා. යැන එක ගාථාවහල ඉවර වෙනකොට මාර්ග පල් ලබනවා. සමාට බුදුහාන්දුරන්ගේ එක දේශනාවක් අහල ඉවර වෙනකොට මාර්ග පල් ලබනවා. එදකොට තව කෙනෙකුට හිතෙන්ට පුළුවන් තින් අන්න ඔය තියෙන ලේසිම ක්‍රමය එක ගාථාව අහලා මාර්ග පල් ලබන්න පුළුවන් වුණානම් ඇයි අපිට බැරි අපි කොච්චර ගාත අහලා තියෙනවාද. ඇයි අපිට එහෙම අවබෝධ වෙන්න ඇති අපිත් බණහනුවනේ. මේක බනේ ප්‍රශ්නයක්ද බණ කියන කෙනාගේ ප්‍රශ්නයක්ද ඒ වගේ හිතෙන්න්න පුළුව. පිංගතුරි ඔබ හොඳට බලන්න බුදුරජාණන් වහන්සේගේ කාලෙ මේ උග්ගටි තඥ චරිතවල ස්වභාවේ. ඒ අයගේ දීර්ඝ සංසාර ගමන දකින්නේ බුදුවරු. බුදුරජාණන් වහන්සේට පේනවා කෙනෙක් ගෙවාගෙනාපු දීර්ඝ සංසාර ගමන. බුදුරජාණන් වහන්සේ බලනවා කෙනෙක් දිහා දකිනකොට මුන්ඩහන්සේ දකිනවා කල්ප ගනම් පාරමීපුර පයින්න. බුද්ධ ශාසනයේ බුදු කෙනෙක් පහළ වෙනකොට මනුලොවට එන්නේ ගොඩාක් පෙර පින් ඇති අය. ඒ අය පෙර බුද්ධ ශාසනවල පවා පැවිදි වෙලා ගුණධර්ම පුරලා ධර්මය වඩලා ධර්මමාර්ගය දියුණු කරලා බොහෝ පාරමීපුරපුයි. දැන් සාරිපුත්ත හාමුදුරුවෝ ගාථාවේ පද දෙක ඇහෙනකොට සෝවාන් වුණා. ගිහි කාලෙම ගිහි නම තමයි උපතිස්ස.
එතකොට කෙනෙකුට හිතෙන්න්න පුළන් ඉතින් ඇයි අපිට එහෙම නැත්තේ කෝ අපිට කියලා. හැබැයි ඒ උපතිස්ස තරුණයාගේ සංසාර ජීවිත දිහා හැරිල්ල බල ඒකා සංකේය කල්ප ලක්ෂයක් පෙරුම් පිරුවා. ප්‍රඥාවන්තයන්ගෙන් අග්‍රස්ථානි ලබන්න. එතකොට සසරේ අසංකේයකුත් කල්ප ලක්ෂයක් පුරා පින්කරගෙන පාරමී පුරාගෙන ගුණධර්ම රැකගෙන බොහෝ බුද්ධ ශාසනවල පැවිදි වෙලා ගුණධර්ම පිරුවා අෂ්ට සමාපති දක්වා හිත වැඩුවා පංචකාමයන් අතහැරල මහ වනාන්තරයට ගිහිලා කැලෑවල තවුස්දම් පිරුවා. එහෙම සසරේ පෙර බුද්ධ ශාසනවල පවා පින්කරල පාරමී පුරාගෙන මහා පින් කරගෙන ඇවිල්ලා සාරිපුත්තයන් වහන්සේ ප්‍රඥා පාරමිතාව මුදුම් පත් වෙලා පිරිලා තිබ්බ කියනවා. ඒ නිසා ගාථාවේ පද දෙක ඇහෙනකොට සෝවාන් වුණා. එක බුදුහාන්දුර උපමාවකට පෙන්වා මහනෙන හොඳට මෝරල වතුරෙන් උඩට මතුවෙච්ච පොහොට්ටුවක් තියෙනවා. අපි ගම නෙලුම් පොහොට්ටුවක් වතුරෙන් උඩට මතු වෙලා මොනවාරි මානෙල් නෙලුම් මොනවාහරි පොහොට්ටුවක් තියෙනවා. හිරු රැස් වැටෙනකොටම දැන් වැටෙන්න්න විතරයි ති අව්ව වැටෙනකොට අර හිරු රැස් හිරු එලිය වැටෙනකොටම සැනින් බලාගෙන ඉන්න ඇති විකසිතවෙන. අන්නේ වගේ තමයි. ඒ නිසා පිංහතුනේ සසරි බොහෝ පින්කරපු අය එක ගාථාවෙනුට නිවන් දැක්ක. සසරි පාරමී පුරාගෙන පෙර බුද්ධ ශාසනවල පවා සීලාදී ගුණ ධර්ම වඩාගෙන පාරමී පුරාගෙන ආපුවා ඉක්මනින් ධර්මය අවබෝධ කරා. දේශනාව අහලා ඉවර වෙනකොට ධර්මය අවබෝධ කරනවා. දැන් හැමෝට මේ හැකියාව තියෙනවනම් ඔබට වඩා මට වඩා අපි කාටත් වඩා මහා කරුණාව තිබුණේ කාටද මේ ලෝක වෙන කාටවත් නෙමේ. මනුස්ස වර්ගයා ගැන මහා කරුණාව තියෙන්නේ බුදුවරුන්ට. ලේසිම ක්‍රමයකින් හැමෝම ධර්මය අවබෝධ කරවන්න නිවන් අවබෝධ කරවන්න පුළුවන්නම් ලෝතුරා බුදුරජාණන් වහන්සේලා සියලු සත්වයන් ගැන මහා කරුණාවෙන් ඒදේ කරනවා. පිංහතුනී බුදුරජාණන් වහන්සේ දහම් දෙසනකොට අපි ගමු දහස් ගානක් බණහන්න හිටිය කියල. හැබැයි බුදුරජාණන් වහන්සේ බණ කියන්න පෙර ධර්ම දේශනාව කරද්දි. අනිත් අයට තේරෙන්න බුදුහාන්දුරුව බණ කියද්දී හැමෝගෙම හිත් බුදු ඇසින් පිරිසිඳ බලනවා. කවුද අද දවසේ ධර්මය අවබෝධ කරන පින්වන්තමය. කවුද අද දවස මේ පිරිස් අතරින් ධර්මාවබෝධය ලබන්න. ඒ ධර්මාවබෝධයට පින තියෙන්නේ කවුද කාටද කියලා බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් බලන ඒ හැමෝගෙම හිත් පිරිසිඳ බලනවා. බලන්න එහෙම බලද්දි බුදුහාමුදුර සමහලට දහස් ගානක් හිටියත් බුදුරජාණන් වහන්සේ දකින ඔය අතරේ එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවා මේ ජීවිතයේ සෝවාන් වෙන්න පින තියෙනවා. හැබැයි කෙටියෙන් අහල ධර්මය අවබෝධ කරන්න අමාරුයි. අනික් සියලු දෙනා බණහාගෙන හිටියත් බුදුහාමුදුරුවන්ගේ අරමුණ ඒ දෙන්න අරමුණු කරගෙන මයි බුදුරජාණන් වහන්සේ දහම් දෙසන්. අනිත් අයටත් ධර්මය තේරෙනවා හිත පහදිනවා හැබැයි මාර්ග පල්ලබන්නේ අර පින තියෙන දෙන්න. පිංහතුනි බුදු කෙනෙක් පමණක් කරන දේශනා තියෙන. ඒ දේශනාවට කෙනවා සාමුක්කන්සික දේශනාව. අද සූට්ට දේශනා තුළ සූට්‍ර පිටකේ සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේ දහම් දෙසද්දී මුලින්ම පිළිවල කතාවක් කරනවා. ඒ බණහගෙනින් අයට දීර්ඝ දේශනාව කෙලවර ධර්මය අවබෝධ කරන්න පින තියෙනවා නං බුදුරජාණන් වහන්සේ මුලින් පිළිවල කතාව කරනවා. දාන කතා ඉස්සල්ලාම දානය අතහැරීම ත්‍යාග සම්පත්තිය. ඊළඟට සීල කතා සීලේ ගැන සිල්වත්වීම ගැන. සග්ග කතා සුගතිය ගැන. කාමානං ආදීනවා පංචකාමයන්ගේ ආදීනව පැත්ත. නයිස් ක්‍රම්ය ආනිසංස මේ පංචකාම සම්පත් අතහැරීමේ අනුසස් මේ අතහැරීමේ අනුසස් ගැන මතු කරමින් දහම් දෙසනවා. එතකොට ඔන්න ඔය දේශනාව තුළ ඕකට කියන පිළිවල කතාව. ඉස්සල්ලා දානය සීලය සුගතිය පංචකාමයන්ගේ ආදීනව ඒ අතහැරීමේ ආනිසංස මේවා ගැන විස්තර කරමින් දහම් දෙසනකොට බුදුරජාණන් වහන්සේ අර බණහගෙන ඉන්න කෙනාගේ හිත දිහා බුදු ඇසින් පිරිසිඳ බලනවා. දැම්මයාගේ හිත ධර්මාවබෝධයට සකස් වෙලාද. දැම්මයාගේ හිත ධර්මාවබෝධයට එකඟ වෙලාද. දැම්මයාට දේශනාව සාමුක්කන්සික දේශනාව කරන්න සුදුසුද. බුදු ඇසින් බලලා චතුරාරි සත්‍යය තුළත්
දීර්ඝ දේශනාවක් වන සාමුක්කංසික දේශනාව දේශනා කරන. චතුරාරි සත්‍යම විස්තර කරමින් කරන දීර්ඝ දේශනාව. ඒ දේශනාව කෙලවර ධර්මය අවබෝධ කරා කියල සඳහන් වෙනවා. සාමුක්කංසික දේශනාව කෙලවර ධර්මාවබෝධි කරා කියල සඳහන් වෙලා තියෙන. එතකොට අපිට පේනවා මේ වගේ බුදුහාමුදුරුවෝ ශ්‍රාවකයන්ට ධර්මාවබෝධය ලබාදීම පිණිස මොන තරම් මහා කරුණාවකින් කටයුතු කරාද. පිංහතුන අපේ බුදුරජාණන් වහන්සේ හැමදාම උදෑසන 12 කෝටි ලක්ෂවාරයක් මහා කරුණා සමාපත්තියට සමවාදිනවා. ගන්ධ කුටියේ දන් දස දහසක් ලෝක දහතුවට බුදු ඇස විහිදෝනු. ගන්ධ කුටියේ දන් දස දහසක් ලෝක දහතුවට බුදු ඇස විහිදෝනු. කාට දද මං පිහිට වෙන්නේ. කාට දදමම් මේ උතුම් ධර්මය දේශනා කරන්න. කවුද අද දවසි ධර්මය අවබෝධ කරන පින්වන්තමයි කියලා බුදු ඇසිම් බලනවා. සමහර වෙලාවට නිවන් දකින්න පින තියෙන කෙනෙක් ඉන්නවා යුදුම් ගානක් ඇතඉන්නේ. යා මේ ළඟ ඉන්න කෙනෙක් නෙමේ. බුදුරජාණන් වහන්සේ පාත්තරය අරගෙනයා හොයාගෙන යුදුම් ගනන් වඩිනු. තනි එක පුද්ගලයෙක් දෙන්නෙක් වෙනුවෙන් යොදුම් ගනන් බුදුරජාණන් වහන්සේ ඒ අයි ළඟටම යනවා. දැන් හිතන්න සාමාන්‍යෙන් වෙන කෙනෙකුට හිතෙන්න්න පුළුවන් බුදු හාමුදුරුවමකට දෙයාළඟටකි හොමන මිනිස්සු හිතන්නේ සාමාන්‍ය කෙනෙකුට හිතෙන්න්න පුළුවන් හරිනම් එයායින්ට පැ බුදු හාමුදුර හොයාගෙන තතාගත බුදු කෙනෙ කොච්චර දුර එක්කෙනෙක් දෙන්නෙක් වෙනකම් වෙහෙසෙන්නේ එයායින්න පැහරිනම් බුදු හාමුදුර ළඟට අන්න එහෙම හිතෙන්න්න පුළුවන් ඒ හිතන්න පෘතජ්ජනකම නිසා අපිට නොතේරෙන් නිසා හැබැයි මහා කාරුණික බුදුවරු දැම් බුදුරජාණන් වහන්සේ එහෙම කෙනෙක් හොයාගෙන ගියත්න් සමහර වෙලාවට එයා එකෙල්ලෙ පිළිගන්නෙත් නෑ. බුදු හාමුදුරන්ටත් දොස් කියන. බනිනෝ නින්දා කරනවා. හැබැයි බුදු හාමුදුරුව කොහොම හරි ඉරුදි ප්‍රාතිහාරකින් හරි ඔහු දමනය කරනවා. දමනය කළ පින තියෙන කෙනා බුදු කෙනෙක් කොහොම හරි දමනය කළ නිවන්න අවබෝධයට හික්මෝනු. අන්න ඒකයි පිංහතුනි වැදගත්මදී. පින තියෙන කෙනා නිවන් අවබෝධයට හික්මෝ ගන්න. එයාට අවස්ථාව සැලසෙනවා. පින නැති කෙන අල්ලපු ඇටේ හිටිය දැංගු බහල ඇතිනර වේලුවනයට අල්ලපු ඇටේ. චුන්ද සූකරික. දැන් අසල් වැසි යම අල්ලපු ඇටේ මනුස්සයක් කොහොමහරි මිනිිය ගොඩ දාන්න ඕන. එහෙම පුළුවන්කමක්නේ තමන්ට පින තියෙන්න්න ඕන. ඔහුට හිතෙන්නෙත් නෑ දැන් අච්චරජි වේලුවන ආරාමේ බිම්බිසා රජ්ජුරුවනි හදල පූජ කරේ. එතකොට රජතුමා කී වතාවක්න බුදු හාන්දුරුව වැඩඉන්න ඇද්දි. රාජකය පිරිස එනවා බණහනවා මිනිස්සු ධර්මය අවබෝධ කරනවා. එතකොට මේ ළඟඉන්න මනුස්සයට හිතෙන්න්න පැනේ මාත් ගිහිල බලන්න ඕනෑ. උන්වහන්සේ ගැන මිනිස්සු මේ තරම් ගුණ කියනවා. මත් නිකන් ගිහිම් විපරං කල බලන්න ඕන ඇත්තට මොයි කියන ගුණ උන්වහන්සේ ළඟ තියෙනවද. උන්වහන්සේ කොහොම කෙනෙක්ද මාත් නිකං හොයල බලන්න ඕන. එහෙමත් හිතෙන්නේ පෑ. ජීවිත කාලිම ඌරම මරමරා සත්තුන්ට වදදීදී ඉඳලා ඉඳලා අන්තිමට තමන්ගේ ආවිෂ ගෙවිලා තමන් මැරෙන්න්න ලංවෙන කොටත් ඌරෙක් වගේ මර අකුසල් බලවත් වෙලා කෑගහල විදෝල පණගයා කිය. එතකොට අපිට පේනවා මේ ජේතවනාරාමයට අල්ලපු ඇටේ හිටියත් වේලු වනයට අල්ලපු ඇටේ හිටියත් දැන් බුදු හාමුදුරුව කොච්චර බේරගන්න උත්සාහ කරාද කියල බලන්න දේවදත්තව. සමහර වෙලාවට බුදු හාමුදුරුව එක පුද්ගලේ දෙන්නෙක් වෙනුවෙන් ඔවුන්ග බේරගන්න කොච්චර උත්සාහ කරන හැබැයි පින නැති කෙනාට ඒ අවස්ථාව මඟ හැරලා යන. එක දවසක් බුදුරජාණන් වහන්සේ සංඝය ඉදිරී දේශනා කරනවා මහනෙන. තතාගතයන් වහන්සේ මේ දේවදත්තගේ හිත තරක් වෙන කාගෙවත් හිතක් දිහා බුදු ඇසින් බල්ල නෑ කියනවා කොහොමද මෙයා බේරගන්න. කොහොමද මේ කෙනාව බේරගන්න මෙතනින් ගලවගන්නේ කියලා. එතකොට බලන්න කොච්චරනම් අනුකම්පාවේක බුදුහාන්දුර උපමාවකටකින අසූචි වලකට වැටිච්ච මනුස්සෙක්කින්නවා. ඔහු මේ වලේ ගිලෙනවා. අර වලට වැටල දැම් වලේ ඔබ හිතන්නයක් පිරෙන්න්නම අසූචි පිරිච්ච අසූචි වල. කෙනෙක් මේකට ඇදගෙන වැටිලා ඇතුළට ගිලීගෙන ගිලීගෙන යන තැ මනුස්්‍යය දඟලන්න තවත් ගිලෙනවා. දැන් ඔළුවත් ගිලුණා. අතක් ඉතරක් උඩට තියෙනවා. දැන් ඇගිල්ලක් උඩට ඇවිල්ල. යන්තන් ගිලිලම ඇතුළට ගියා. ඕක ආරච්චි වෙනවා කරුණාවන්ත මනුස්සෙකුට අන්න අසූචිවලට මනුස්සෙක් වැටුනා කියලා. ඔහු ඇවිල්ල මොකද කරන්න ඔහු අර වල්ට පනින්නේ. ඔහු බලනවා මෙයාව බේරගන්න ක්‍රමයක්.
මේ වල වටේට කැරකි කැරකි විමසා බලනවා කොහොම දෑ මේ මනුස්්‍යව මම වලින් ගොඩට ගන්න. ඇගිල්ලක්කත් තියෙනවද පුංචි තැනක් හරි උඩට මතු වෙලා තියෙනවද මෙතනින් ඇදල ගන්න. අඩුගානේ මොන ඇගිල්ලක්කත් උඩට ඇවිල් අතක එතනින් හරි ඇදල ගන්න කොහේ හරි තැනක් තියෙනව අඩුගානේ වටපිට මොනවත් තියෙනවද මොනවා හරි දාල හරි ලීයක් හරි දාල මොහු ඇදලගන්න. අන්න බුද්ධිමත් කෙනා ඒ විදිහට විමස විපරං කර බලනවා වගේ බුදුරජාණන් වහන්සේ මේ දේවදත්තගේ හිත දිහා බැලුව කෙනො කොහොමද මෙයාව බේරගන්න. මොහුට පිනක් මතු කරන්න ක්‍රමයක් තියෙනවද. මොහුගේ පෙර සංසාරික පුංචි කුසලයක් හරි තියෙනවද මතු කරලා අපා යනක වලක්වන්. එතකොට ඒ වගේ බුදුවරු මහා කාරුණිකයි. පිංගතුනි අපේ බුදුරජාණන් වහන්සේ හවස් වරුවටත් 12 කෝටි ලක්ෂ වාරයක් මහා කරුණා සමාපත්තියට සමවදිනවා. ගන්ධ කුටියේ ඉඳන් දස දහසක් ලෝක ධාතුවට බුදු ඇස වීදුවනු. කාට දද මං හවස්වරුයි පිහිට වෙන්න. අද රාත්‍රී කාලේ හවස්වරුයි දම්සභා මණ්ඩපේට බණහන් එන්නේ කවුද. ඒ ධර්මය අහල අවබෝධ කරගන්නේ කවුද. අද රාත්‍රී කාලෙ මැදියම් යාමේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන් එන්නේ කවුද. බුදු හාන්දුරන්ගෙන් ධර්මය අවබෝධ කරන දෙවිවරු බ්‍රහ්මයෝ ඔබහල ඇති රාත්‍රී කාලි තමයි බොහෝ දෙවියම් බ්‍රහ්මයන් බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න එන වෙලා. මුළු මහත් ජේතවනීම බබලවාගෙනාපු දේවතාවෙක්. බුදුරජාණන් වහන්සේ ඉදිරියේ පෙනීදල මේ වගේ ප්‍රශ්නයක් ඇහුව මේ වගේ ප්‍රශ්නයක් ඇහුව ඔය වගේ දේශන ඔබ ගොඩාක් කහල ඇති. එතකොට අපේ බුදුරජාණන් වහන්සේගේ දින චරියාව ගත්තොත් පැයකුත් විනාඩි 20ක් වගේ කාලයක් තමයි සිංහසේයාවෙන් සැතපෙන්. පැය දෙකටත් අඩු කාලයක් බුදුරජාණන් වහන්සේ සිංහසේයාවෙන් සැතපුුණේ. පිංහතුනේ උන්වහන්සේ මුළු ජීවිත කාලෙ බුද්ධත්වයට පත්වෙච්ච දවසේන වසර 45ක් පුරාවටම ලෝකයේ වැඩ සිටිය මහා කරුණාවි. කාර්ත මං පිහිට වෙන්න කියල හැම වෙලාම හනුකම්පාවෙන් මේ ධර්මය දේශනා කර. තිය නිසා ඒ උතුම් ධර්මය අදාපිට ලැබිල තියෙන. බුදු හාමුදුරු පිරිනිවන් පාල අවුරුදු 2500ක් ගත වෙලා කාරි. හැබැයි මේ ධර්මය අපිට රැකලදෙන් පළවෙනි ධර්ම සංගායනාවිදි 500ක් මහරහතන් වහන්සේලා එකතු වෙලා ධර්ම විනේ සංගායනා කර 84,000ක ධර්මස්කන්ධ සංගායනා කරා. ඒ රහතන් වහන්සේලාගේ ශිෂ්‍ය අනුශිෂ්‍ය පරම්පරාවල් කටපාඩමෙන් විශාල කැපකිරීමක් කරගෙන පරම්පරාවෙන් පරම්පරාවට මේ ධර්මය රැකගෙනාව. බුදු හාමුදුරුව පිරිනිවන් පාල අවුරුදු 100ක් ගිය තැන. කාලාශෝක ධර්මාශෝක නෙමේ කාලාශෝක. ඒ කාලාශෝක කියන රජ්ජුරුවන්ගේ කාලෙත් දස අකැප වස්තු කැපයි කියලා විනේ වෙනස් කරගෙන කටයුතු කරපු ඒ භික්‍ෂූන් වහන්සේලා නිසා සබ්භකාමි යස කියන මහරහතන් වහන්සේලාගේ මූලිකත්තේ දෙවනි ධර්ම සංගායනාව සූදානන් වුණ. එතනත් රහතන් වහන්සේලා විශාල පිරිසක් එකතු වෙලා දෙවනි වතාවට මෙන්න ධර්මය මෙන්න විනය මෙන්න බුද්ධ ශාසනය කියලා ආයමත් ධර්ම විනේ සංගායනා කරලා උන්වහන්සේලා මුක පරම්පරාවෙන් සජ්්‍යහයනා කර පරම්පරාවෙන් පරම්පරාවට ඉස්සරහට අරගෙන. ඊට පස්සේ ධර්මාශෝක රජ්ජුරුවන්ගේ කාලේ බුදු හාන්දුරුව පිරිනිවන් පාල අවුරුදු 236ක් වගේ ගියත. එදා මොග්ගලී පුත්ත තිස මහරහතන් වහන්සේගේ මූලිකත්වේ 1000ක් මහරහතන් වහන්සේලා එකතු වෙලා. ආයමත් ඒ 84,000ක ධර්මස්කන්ධය ආයමත් මෙන්න ධර්මය මෙන්න විනය මෙන්න බුද්ධ ශාසනය කියලා ධර්ම විනේ සංගායනා කළ ස්ථාපිත කරා. ඊට පස්සේ තමයි ලෝක රටවල්ලුවට ධර්ම ප්‍රචාරය පිණිස ධර්මදූත කණ්ඩායම් පිටත් කර ඇරි. එහි ප්‍රතිඵලයක් හැටියෙත් තමයි මිහිදු මහරහතන් වහන්සේ ඉත්තිය උත්තිය සම්බල බද්ධසාල සුමන සාමනේරයන් වහන්සේ බණ්ඩුක උපාසකතුමා ඇතුළු පිරිස පොසොන් පුන් පොහෝ දවස මිස්සක පව්වට වැඩම කරන්න. එතැම් පටන් ලංකා භූමියයේ මේ ධර්ම විනය ව්‍යාප්ත වුණ. අර ක්‍රමේමයි මේදු මහරහත්තන් වහන්සේ ළඟ බොහෝ පිරිසක් පැවිදි වුණා රහත් වනා ධර්මය අවබෝධ කරා. ඒ අයටත් මේ ත්‍රිපිටකේම කටපාඩන් කරගෙන බුද්ධ වචනය සුතා හොඳට අහන්න දතා ඇසූදේ ධාරණය කරගන්න වචසා පරිචිතා නිතර වචනයෙන් පුරුදු කරන්න සජ්්‍යහයනා කරන්න මනසානු පෙක්කිතා නිතර නුවනින් විමස ඉමස බලන්න දිට්ටියා සුප්පටි විද්දා අන්න එතකොට ඒක තමන්ගේ අවබෝධයක් බවට පත් කරගන්න පුළුව.
ඔන්න ඔය ක්‍රමයට තමයි මේ ධර්ම විනය බොහෝ කාලයක් අරගෙනාව. ඔබ දන්නවා මේවා පොත්තොලට ගත්තේ වලගම්බා රජ්ජුරුවන්ගේ කාලය අවුරුදු 12ක කාලයක් ඇතිවෙච්ච විශාල සාගතය නියගේ විටිං විට ලෝකෙ ස්වභාවික විපත් දුර්භික්ෂ මොනවහරි වසංගතරෝග මොනවහරි ඇතිවෙන. බැමිනිතියා සාය ඇතිවෙච්ච වෙලා රහතන් වහන්සේලා පවා විශාල වසයෙන් පීඩාවට පත් වුණ. සිතුල් පව්වේ 12,000ක් මහරහතන් වහන්සේලා. තිස්ස මහාරාම වැඩහිටිය 12,000ක් මහරහතන් වහන්සේලා. දානි නෑ බොහෝ මිනිස්සුන්ට කන්නත් නෑ භික්ෂූන්ට දානි දෙනවතිය. 24,000ක් රහතන් වහන්සේලා යාල කැලේ පිරිනිවන් පාන දානි නැතිව. ඒ වෙලාවේ ත්‍රිපිටකේ කටපාඩමින් දරාගෙන හිටිය රහතන් වහන්සේලාගෙන් කොටසක් නැගෙනහිර මුහුදු වෙර ලයිනට ගෙහිල්ලා. වැටකේ අයිස්ම වලඳමින් මුහුදු වතුර වැටකේ අයිස්ම. අර වැල්ලේ උඩු වැලි අතට වැතිරිලා සජ්්‍යහයනා කර බොහෝ දුකසේ ලංකාවිනන් ධර්මි රැකගත්ත ජීවිත පරිත්‍යයාන. තව පිරිසක් ධර්මි ආරක්ෂා කරගන්න පාරුවල නැගලා ඉන්දියාවේ කාංචිපුර කියන ප්‍රදේශයට පිටත් වෙලා ගිය. ඔන්න ඔය කාලයක් ගිහිලා ආයිනියගේ නැතිවුණාට පස්සේ. මෙන්න මේ පිරිස් එකතු වෙලා වෙන වෙනම සජ්්‍යහයනා කරලා අනාගත පරපුර වෙනුවෙන් මේ ධර්මය කටපාඩමින් රැගෙන යනවට වඩා වෙනත් ක්‍රමයකි. අපි ආරක්ෂා කරගත යුතුයි කියන තීරණය මත තමයි 500ක් මහරහතන් වහන්සේලා මාතලේ අලවිහාරයට එකතු වෙලා මේ ත්‍රිපිටක ධර්මය ග්‍රන්ථාරූඩ කරලා පොත්තුලට ගත්තේ. ඒ නිසා පිංහතුනි අද බුදුහාන්දුරුව පිරිනිවන් පාල අවුරුදු 2500 ගානක් ගියත් අදාපිට පිරිසිදු බුද්ධ වචන තියෙනවා. එක එක්කෙනා ඒවා නොයෙක් විදිහට විකෘති කරගෙන වෙන වෙන විකෘති පොට් ලියාගෙන යනයි ලෝක ඕන තරන් ඉන්නවා. හැබැයි මූලික බුද්ධ දේශනා ඒ පෙළ දේශනා ඒ බුද්ධ ජයන්ති ත්‍රිපිටක පොත්ත හන්සේලා තුළ ඒ මූලික ත්‍රිපිටකේ බුද්ධ වචනය අද ඉතා පිරිසිදුව පැහැදිලියු තියෙනවා. ඒ නිසා ඔබ අප්‍රමාදීවෙන්. ඔබට බාහිරින් ලැබෙන කල්්‍යාන මිට්ට සේවනයේ සද්ධර්මශ්‍රවනය අද හොඳින්ම ලැබිලතිය. මේ ධර්මය අවබෝධ කරගන්න නම් ඔබ තුළ ඇති කරගත යුත්තේ යෝනිසෝ මනසිකාරයක් දම්මානු දම්ම ප්‍රතිපදාවත් පමණයි. අහන ධර්මයට අනුව නුවනින් විමසීමේකටකිනවා යෝනිසෝ මනසිකාරය. දම්මානු දම්ම ප්‍රතිපදාවේ ධර්මයට අනුකූලව ජීවත්වීම. ඔන්න ඔය කරුණු දෙක ඔබ තුළ ඇති කරගන්න. ඔබට මේ ජීවිතයේ ධර්මය කරායන්න පුළුවන්. තිය නිසා අවබෝධෙන් තිසරණය පිහිටන්න. අපි නොදැනගෙන ඔහේ නිකම් බුද්ධන් සරණන් දම්මන් සරණන් කියනව බොහෝ දෙනෙක් ඇයි මොකත් තුන් බුදුගුණ ටිකවත් දන්න. ඔබ හොඳට බලන්න තුනුරුවන් ගුණ නොදන්න කොච්චර පිරිසක් ඉන්නවද. ඒ නිසා ඇයි අපි තිසරණ සරණයන්න. ලෞකික සම්මාධිට්ටියෙන් කර්ම කරම්ඵල විශ්වාසයෙන් පිම් පව් අදහාගෙන මෙලෝ පරලෝ පිළිගෙන සංසාර්දුකින් නිදහස්වීමේ අරමුණෙන් අවබෝධින් තිසරණ සරණයන්. එතන ඉදන් ලෝකෝත්තර සම්මාධිට්්‍යිය ඇති කරගන්න මහන්සිගන්න මේ ලැබිච්ච මනුස්ස ජීවිතය අවසන් වෙන්න පෙර අප්‍රමාදීව ඔබ හැම දෙනාටමත් මේ ධර්මය ශ්‍රවනය කන සියලු දෙනාටමත් අපි දන්නවා ලෝකෙ පුරාවේගෙන් වසංගත පැතිරීගෙන යන අනාගතය ගැන විශාල අවිනිශ්චිත භාවයක් තියෙන කාලයක් අපි දන්නේන අනාගතය මොකක්වෙයිද මොනොවම් මොකක්වෙයිද අපි දන්නේ අප්‍රමාදීවෙන් ධර්මය දියුණු කරන්න ති ඔබ හැම දෙනාටම අප්‍රමාදීව සද්ධාදී ගුණ ධර්ම දියුණු කරගෙන. උතුම් ධර්මයම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා 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 කියල අපි ආශිර්වාද කරන. තේම නම් පිංහතුනි අද ධර්මශ්‍රවනයෙන් ඔබ රැස් කරගත් සියලුපින්. සියලු දෙවියෝ සාධු කාරදිදීමේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිවියස ඉසුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝතුම් නිවනටම පත්වේවා කියල සාධු කියල දෙවියන්ට පින් දෙන්න. ඒ වගේම ඒ දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදය. ඔබ හැම දෙනාටම ලැබේවා 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 කියල අපි ආශිර්වාද කරනවා. පිංහතුනේ අද මේ ධර්මාණු ශාසනාවෙන් අපි රැස් කරගත්ත සියලූම පුුණ්‍ය ධර්මය. අද පින්බර දායකත්ය දරන්නේ තිලින වීරවර්ධන ඒ වගේම නිලාශි දළුගම නිලංක වීරවර්ධන මදුකා මොනවීර චමලි වීරවර්ධන මාලිංක කළුබෝවිල උමේදහ වීරවර්ධන මදුරංග සිල්වා කියන මේ පින්වත් පිරිස ඉති මේ අයි ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර වික්ටෝරයානු ප්‍රාන්තයේ වාසය කරන පින්වත් පිරිසක් ති මේ අයගේ ප්‍රධාන මරමුණ ඉහත නම් සඳහන් කර ඥාතීන් හිතවතුන් පවුල්ලොලයි ඒ සියලු දෙනාම නිදුක්කේවා.
නිරෝගි වේවා සුවපත් වේවා. එයාගේ දූ දරුවන් ලංකාවන්න ඥාති හිත මිත්‍රාදි මේ හැම දෙනාමත් නිදුක්කේවා නිරෝගි වේවා සුවපත් වේවා. ඒ හැම දෙනාට පුතුම් ධර්මාවබෝධය පිණිස මේ පින ආශිර්වාදයක් වේවා කෙනතුම ආශිර්වාද ප්‍රාර්ථනය. ඒවගේ මිය පරලෝගිය සියලූම ඥාතීන් සාධකාරදිදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ ඥාතීන්ගේ පරලව ජීවිත සැපවත්තේවා සුවපත්තේවා වහවහා සංසාරදුකින් අතමිදේවා කියල මියගේ ඥාතීන්ට පින් දෙනවා. කොරෝනා වසංගතය නිසා ලෝක පුරාම අසරණ වෙලා ඉන්න ඒ හැම දෙනාටම තුන්රුවන්ගේ ආශිර්වාදය සැලසේවා නිදුක් නීරෝගි සම්පත්තිය සැලසේවා කියෙන ආශිර්වාදයත් දේශකයණන් වහන්සේටත් ධර්මශ්‍රවනය කරපු හැම දෙනාටමත් උතුම් චතුරාරි සත්‍ය අවබෝධයම ලැබේවා කියන ආශිර්වාද ප්‍රාර්ථනා. තින් එහෙමනං ඔබ හැම දෙනාටමත් මේ උතුම් ධර්මශ්‍රවනය නිවන්දොරටුවක් බවට පත්වේවා කියලපි ආශිර්වාද කරනවා. ආකා සට්හාච බුම්මට්හා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක් කන්තු ලෝක සාසනං. ආකා සට්හාච බුම්මට්හා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක් කන්තු දේශනං. ආකා සට්හාච බුම්මට්හා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක් කන්තු ත්වං සදා. හැම දෙනාටම සම්මා සම්බුදු සරණයි.